පිරිවෙන දහම් පාසල. අපි වෙමු පිරිලක බුදු දරුවෝ. තෙරුවන් සරණයි. දහම් පාසල 9 ශ්‍රේණිය 7 වන පාඩම අපි මේ අයුරින් ආරම්භ කරමු. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දහම් පාසල 9 ශ්‍රේණිය 7 වන පාඩම. දරුවනේ මේ වෙනකොට පාඩම් අපි 6ක් අවසන් කරලා තියෙනවා. ඒ පාඩම් 6න් ඔබලා බලාපොරොත්තු වෙන විදියට එම දැනුම ලබා ගන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. 7 වෙනි පාඩම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. මේක චතුරාර්ය සත්‍ය සම්බන්ධ පාඩම් මීට පෙර පන්තිවලදීත් ඔය දරුවෝ ඉගෙනගෙන තියෙනවා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සම්බන්ධයෙන් ඔබගේ පොතේ සඳහන් වන පාඩම අපි මේ අයුරින් අධ්‍යයනය කරමු. බුදුරජාණන් වහන්සේ ඇසලපුන් පොහෝදා බරණැස් නුවර ඉසිපතනාරාමේදී පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළසේක. මේක අපි හැමෝම දන්න දෙයක්. මුල්ම සූත්‍ර දේශනාව බුදුන් වහන්සේගේ ධම්සක් පැවතුම් සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා පස්වග මහණුන්ට බරණැස් ඉසිපතනාරාමේදී ඇසලපුන් පොහෝදා. එතකොට ඒක බුදුන් වහන්සේගේ පළමු සූත්‍ර දේශනාව, කියන්නේ පළමු ධර්ම දේශනාවයි. එම සූත්‍රයේ ඇතුළත් ප්‍රධාන ඉගැන්වීම චතුරාර්ය සත්‍යයි. එතකොට මේ දරුවෝ හොඳින් සිහි තබා ගත යුතු දෙයක් තමයි චතුරාර්ය සත්‍ය දේශනාව කරලා තියෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී. මොනවද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? අපි මීට කලින් මේ සම්බන්ධව අහලා තියෙනවා. පළවෙනි එක දුක්ඛ ආර්ය සත්‍ය. ඒ කියන්නේ දුක පිළිබඳ උතුම් සත්‍යය. දෙවනුව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ දුක ඇතිවීමේ හේතුව පිළිබඳ උතුම් සත්‍යය. කියන්නේ දුකට හේතුව කියලා අපි කියනවා. තුන්වෙනි එක දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍ය. දුක නැති කිරීම කියලා කියනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍ය. ඒකට දුක නැති කිරීමේ මාර්ගය කියලා කියනවා. එතකොට දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මෙම ආර්ය සත්‍ය හතරට තමයි අපි කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා. එතකොට ওই දරුවෝ හොඳින් මේ ආර්ය සත්‍ය හතර පාඩම් කරගෙන සිහි තබාගත යුතු කරුණු හතරක්. මේක බුදුදහමේ මූලික පදනම කියලා කිව්වොත් ඒක වැරදි නෑ. ඔබ කලින් වසරවලදී දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන පාඩම් දෙක ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ දුක දුකට හේතුව. දුක දුකට හේතුව කියන එක දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන මේ කරුණු දෙක මීට කලින් පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවා. අපිට අද එතකොට සාකච්ඡා කරන්න තියෙන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක නැති කිරීම කියන කාරණාව. එතකොට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව දැන් අපි අධ්‍යයනය කරමු මේ ආකාරයෙන්. මොකද්ද මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ? දුක නැති කිරීම කියන කාරණාව. පටලව ගන්න එපා. මෙතනදී දුක නැති කිරීමේ මාර්ගය ගැන නෙවෙයි සඳහන් වෙන්නේ. දුක නැති කිරීම කියන කාරණාවයි මේ සඳහන් වෙන්නේ. එතකොට දුක නැති කිරීම මේ විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. තණ්හාව නැති කිරීම දුක්ඛ නිරෝධය නම් වේ. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කිරීම තමයි දුක නැති කිරීම කියලා සඳහන් කරලා තියෙන්නේ. උගන්වලා තියෙන්නේ අපිට. එතකොට
තණ්හාව නැති කිරීමෙන් දුක නැති වේ. ඒ සඳහා අප උත්සාහ කළ යුතුය. මේක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. කියන්නේ තණ්හාව තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරොත් දුක ඇති වෙන එක නවතිනවා. අපි ඒක ගැන තවත් සාකච්ඡා කරමු මේ ආකාරයට. දැන් කඳින් පැලවෙන ගසක් මුල තිබියදී එම ගස කපා දැමුවොත් නැවත ලියලයි. ඒ කියන්නේ ගහක් කපලා දැම්මොත් ඒක කඳින් පැලවෙන ගහක් නම් නැවත නැවත ලියනවා. ඒ උපමාවෙන් පෙන්නලා තියෙන්නේ තණ්හාව සහ මුලින්ම දුරු නොකළ හොත්. ඒ කියන්නේ තණ්හාව කියන එක සම්පූර්ණයෙන් ඉවර කරේ නැත්නම් ආයේ මේක අර ගහ දළු දානවා වගේ වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේ මෙතනදී කියන්නේ තණ්හාව කියන එක යටපත් කරගෙන සෑහෙන ප්‍රමාණයක් යටපත් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. නමුත් තෘෂ්ණාව තණ්හාව සම්පූර්ණයෙන්ම අවසන් කරන තාක්කල් දුක කියන එක ඇති වෙනවාමයි. සම්පූර්ණයෙන් අවසන් නොකරොත් දුක ඇති වෙනවා. සම්පූර්ණයෙන්ම අවසන් කරපු දවසට මේ දුක කියන එක ඇති වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ මොකක්ද එතකොට ඒකට? මේ ගහ මුලින්ම උදුරා දැමුව විට, ඒ කියන්නේ ගහේ මුදුන් මුලින්ම ගලවලා දාන්න ඕන. එතකොට තමයි මේ ගහ නැවත ලියලන්නේ නැත්තේ. මේ වගේ තමයි තණ්හාවත් සහ මුලින්ම දුරු කිරීමෙන්, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති කිරීමෙන් තමයි දුක නැති වෙනවයි කියලා සඳහන් වෙන්නේ. ඒතර මේ පාඩමේදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුම දේ තමයි මේ දුක ඇතිවීමට හේතුව තණ්හාව. මේ තණ්හාව නැති කිරීම තමයි දුක නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ. දැන් බුද්ධ දේශනාවට අනුව අපි මේක සාකච්ඡා කරමු මේ විදිහට. බුද්ධ දේශනාවට අනුව හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධಂತಿ. ඒ කියන්නේ හේතුවෙන් හටගත් දෙය හේතු නැතිවීමෙන් නැති වෙයි. කිසියම් හේතුවක් නිසා හටගත් දෙයක් එම හේතුව නැතිවීමෙන් නැති වෙලා යනවා. මේක තමයි බුද්ධ දේශනාවේදී පැහැදිලි කරලා තියෙන්නේ. මම මේක උදාහරණකින් ওই දරුවන්ට පැහැදිලි කරලා දෙන්නම්. දැන් ගසක් අපි උදාහරණයකට ගත්තොත් පොල් ගහක්. මේ පොල් ගහ හැදෙන්න හේතුව මොකද්ද? හේතුව තමයි පොල් ගෙඩිය. එහෙම නැත්නම් බීජය. එතකොට අපි පොල් ගහ විනාශ කරනවා නම් මේ පොල් ගහ ඇතිවීම කියන සංසිද්ධිය නැති කර යුතුයි. ඒ කියන්නේ බීජය නැති කළ යුතුයි. පොල් ගෙඩියක් ඉන්නේ අපි දන්න විදිහට පොල් පැලයක් හැදෙන්නේ. නමුත් ඒ පොල් ඒක අපි කියන එකට කියනවා හේතුව කියලා. හේතුව තමයි පොල් ගහ ඇතිවීමේ හේතුව තමයි පොල් ගෙඩිය. නමුත් ඔය දරුවෝ දන්නවා පොල් ගෙඩියක් විතරක් තිබුණට පොල් ගහක් හැදෙන්නේ නැහැ. ඒ සඳහා තවත් අවශ්‍ය දේවල් තියෙනවා. ඒවට අපි කියනවා ප්‍රත්‍ය කියලා. මොනවද? පස, හිරු එළිය, ජලය, වාතය. මේ වගේ සියලු දේවල් එකතු වුණොත් තමයි මේ පොල් ගහ කියන ප්‍රතිඵලය ඇති වෙන්නේ. එතකොට පොල් ගහ කියන ප්‍රතිඵලය ඇති වෙන්න එතකොට මේ සියලු හේතු සහ ප්‍රත්‍ය අදාළ වෙනවා. එතකොට මේ පොල් ගස් මේ ලෝකේ පොල් ගස් කියලා જાතියක් නැහැ කියලා කියනවනම් නැති කරන්න අපි මොකද කරන්න ඕනේ? මේ පැලවෙන දේ නැති කරන්න ඕනේ. ඒ කියන්නේ මේ බීජය කියන එක නැති කරන්න ඕනේ. ඔන්න ඕක තමයි උදාහරණකින් මම පැහැදිලි කරේ. එතකොට ඊට පස්සේ පොල් ගස් කියන જાතියක් ඇති වෙන්නේ නැහැ. හරියට තෘෂ්ණාවත් ඒ වගේ තමයි. ඒ කියන්නේ තණ්හාව තියෙන නිසා තමයි දුක ඇති වෙන්නේ. දැන් ඔය දරුවෝ දන්නවා මොකක් හරි දෙයකට ආශා කරොත් ඒ ආශාවේ කෙලවර ඇති වෙන්නේ දුකක්. ඒ කියන්නේ ඒක ලැබීම නිසා බොහෝ විට දුකක් ඇති වෙනවා. නොලැබීම නිසා ඊටත් වඩා ලොකු දුකක් ඇති වෙන වෙලාවල් තියෙනවා. සමහර දේවල් ලැබුණමත් දුකයි, නොලැබුණමත් දුකයි. අවසාන ප්‍රතිඵලය දුක. එතකොට කිසියම් දෙයක් කෙරෙහි බැඳීම, ඇලීම, තෘෂ්ණාව නිසා තමයි මේ දුක ඇති වෙන්නේ. එතකොට දුක හටගත්තේ තෘෂ්ණාව නිසා නම් තෘෂ්ණාව දුරු කිරීමෙන් දුකද නැති වෙනවා. මේක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. තණ්හාව තෘෂ්ණාව නැති කරොත් දුක නැති වෙනවා. අර මම පොල් ගහේ උදාහරණය වගේ සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කරොත් සම්පූර්ණයෙන්ම දුක නැති වෙනවා. එතකොට තමයි අපි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණායි කියලා කියන්නේ මේ අවස්ථාවේදී. දම්සප්පවතුම් සූත්‍රයේ දුක්ඛ නිරෝධ හේවත් දුකින් මිදීම විස්තර වන්නේ මේ වචන වලින්. මෙන්න මේ වචන වලින් තමයි
දම්සක් පැවතුම් සූත්‍රයේදී දුක්ඛ නිරෝධය කියන්නේ දුකින් නිදීම විස්තර වෙන්නේ. 1. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හාව ඉතිරි නොවනසේ නැති කිරීම. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හාව ඉතිරි නොවනසේ නැති කිරීම. ඡාගෝ. තණ්හාව දුරු කිරීම. පටිනිස්සග්ගෝ. තණ්හාව බැහැර කිරීම. පටිනිස්සග්ගෝ. තණ්හාව බැහැර කිරීම. මුත්ති. මුත්ති. තණ්හාවෙන් මිදීම. අනාලයෝ. අනාලයෝ. තණ්හාව පිළිබඳ ඇල්මක් නොවීම. තණ්හාව පිළිබඳ ඇල්මක් නොවීම. මේ කරුණු පහ ඊටාම් වැදගත්. මේ කරුණු පහ ඔය දරුවෝ පාඩම් කරගන්න ඕනි දේවල්. මේ කරුණු පහ කියන්නේ පාලි පාඨයත් එහි තේරුමත් හොඳින් මතකේ ධාරණය කරගත යුතුයි. නැවතත් මම ඒක මතක් කරන්නම්. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හාව ඉතිරි නොවනසේ නැති කිරීම. මේක මේ දම්සක් පැවතුම් සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ආකාරය මේ ආකාරයට තමයි පැහැදිලි කරලා තියෙන්නේ. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හාව ඉතිරි නොවනසේ නැති කිරීම. ඡාගෝ. තණ්හාව දුරු කිරීම. පටිනිස්සග්ගෝ. තණ්හාව බැහැර කිරීම. මුත්ති. තණ්හාවෙන් මිදීම. අනාලයෝ. තණ්හාව පිළිබඳ ඇල්මක් නොවීම. එතකොට අපි තණ්හාව ටිකෙන් ටික දුරු කරගෙන සැනසීම ළඟා කරගන්න කෙසේදයි නිදසුන් කීපයකින් බලමු. තණ්හාව ටිකෙන් ටික දුරු කරගෙන සැනසීම ළඟා කරගන්න ආකාරය අපි බලමු. උදාහරණයක් ඇටියට සම්පත් අධික ලෙස ගොඩගසා ගන්නා පුද්ගලයා තණ්හාව නිසා දුක් වේදනාවටපත් වේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි දැන් ওই දරුවෝ දැකලා තියෙනවා ලෝභ මිනිස්සු. අහලා තියෙනවනේ. ධනය රැස් කරනවා. රැස් කරලා ඒ ධනය නිසාම දුකටපත් වෙනවා. ඒ කොහොමද? තම ධනය සොර සතුරන් ගැනීම වෙන්න පුළුවන්නේ. හොර හතුරු ගත්තොත් ගොඩක් දුකක් නේද? ඒ ධනෙ එයා පාවිච්චි කරන්නේත් නැහැ. එතකොට හොරු ගන්නවා. හොරු ගත්තොත් ලොකු දුකක් ඇති වෙනවනේ. ඒක එතකොට අර තෘෂ්ණාව නිසා ධනෙ රැස් කරා. ඒ ධනෙ රැස් කරලා ඒ ධනෙ නිසා දුක් වෙනවා. ඊළඟට ස්වභාවික විපත් වලටපත් වීම. දැන් මේ දවස්වලත් ස්වභාවික විපත් ඕන තරම් තියෙනවා. එතකොට ඒ ඇති වෙන ස්වභාවික විපත් ගම් වතුර මේ වගේ වෙන වෙන සුලි සුලං මේ වගේ දේවල් වලින් Tamanගේ ධනෙ නැති වෙනවා. කියන්නේ හම්බ කරගත්තු දේවල් විනාශ වෙනවා. ඒ විනාශ වුණොත් දුකටපත් වෙනව නේද? අපි ගොවියෙක් බොහොම ආසාවෙන් කුඹුරක් විශාල ප්‍රමාණයක් කුඹුරු වගා කරනවා. නමුත් වතුරට යට වෙලා එහෙම නැත්නම් සත්තු කාලා කුඹුර විනාශ වෙනවා. ඒතර ගොවියට අර රැස් කිරීම නිසා ලොකු දුකක් ඇති වෙනවා. ඊට පස්සේ මේකතනදී සඳහන් වෙන්නේ මෙන්න ධනය විනාශ වීම ආදියට බියෙන් හා සිත් වේදනාවෙන් පසු වෙනවා. ඒ කියන්නේ කොයි වෙලෙත් හිතට ලොකු බයක් තියෙනවා මගේ මේ වස්තුව ධනය විනාශ වෙයිද නැති වෙයිද කියන එක සම්බන්ධව. ඊළඟට ඔහුට දුකින් මිදීමක්, සැහැල්ලු බවක්, සැනසීමක් ලැබෙන්නේ එම ධනය පිළිබඳ ආශාව අඩු කරගන්නා පමණටය. ඒ කොහොමද වෙන්නේ? අර ධනයට තියෙන බැඳීම අඩු කරගත්තොත්. ඒකට තියෙන බැඳීම අඩු කරගත්තොත් ඒක තිබුණත් එකයි නැතත් එකයි කියන තත්ත්වයටපත් වුණොත් මොකද වෙන්නේ? එතකොට දුක ඇති වෙන එකත් අඩු වෙනවා. එතකොට මිනිස්සෙකුට අවශ්‍ය වෙන්නේ ධනය Tamanට ජීවත් වෙන ප්‍රමාණයට පමණයි. ඊට වඩා ගොඩාක් පොඩි ගහගෙන ලොකුවට එකතු කරගන්න ගිය ගමන් මොකද වෙන්නේ? දුකට හේතුවක් වෙනවා ඒක. ඒ වගේම මේ දුක එතකොට නැති කරගන්නේ කොහොමද? ඒ දුකට ඇති වෙන හේතුව නැති කරගන්න නම් අර Tamanට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට ධනෙ දීලා ගොඩාක් ගොඩ ගහගන්නේ නැතුව තියාගන්න. එතකොට තෘෂ්ණාව අඩු වෙනවා. ඒ සම්බන්ධව ඇති වෙනවා. එතකොට දුකට හේතු වන තෘෂ්ණාව දුරු කිරීම සැනසීමට හේතු වන බවද පැහැදිලි වෙනවා ඒකෙදී. පාඩම් පොතේ තියෙන උදාහරණයක්. අමිල පාසල් ශිෂ්‍යයෙක්.
හෙතෙම නිවසේ සුරතලයට බලු පැටවුක ඇති කළේය. අමිල පාසල් යන විට බලු පැටියාද ටික දුරක් යයි. පාසල ඇරී එන විට පෙරමගට එයි. දැන් අමිලට බලු පැටියා නැතිව බැරිය. බලු පැටියටද එසේමය. දැන් මේ අත්දැකීම් ওই දරුවන්ට ඇති. හොරතලෙට සත්තු ඇති කරනවනේ ගෙදර නේද? බල්ලෝ, පූසෝ, ඒ වගේම සත්තු ඇති කරනවා. මේ සත්තු ගොඩාක් හොරතල් වෙනවා, හීලෑ වෙනවා. එතකොට ඒ සත්තු කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙනවා ඒ දරුවෝ. ඔය අත්දැකීම ඔය ළමයිට තියෙන්න ඕන. එතකොට මේ සත්තුන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙනකොට මොකද වෙන්නේ? බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. කලක් ගත වෙන එම සුරතලාට කුෂ්ඨ රෝගයක් සැදුනි. ඔය බල්ලොන්ට කුෂ්ඨ රෝග හැදිලා තියෙනවා ඔයාලා දැකලා තියෙන්නේ නේද? ලොම් හැලි අවලස්සන වුණා. අමිල තම සුරතලාට රෝගයක් වැළඳීම ගැන මුලදී දැඩි ලෙස දුකටපත් වුණා. ඒක ওই දරුවන්ටත් ඒ අත්දැකීම ඇති. එහෙත් පසුව සුරතලා පිළිබඳ ඇති අධික ආශාව කෙමෙන් දුරු වන්නට විය. දැන් අර දුකට හේතුනේ මොකක්ද අමිලට? මේ බලු පැටියා සම්බන්ධව තිබුණු අධික ආශාව නේද? තෘෂ්ණාව. අධික බැඳීම මේ බලු පැටියත් එක්ක. එතකොට ඒක කෙමෙන් කෙමෙන් දුරු වුණා. ටික ටික අඩු වෙනවා. ඒ අඩු වීම නිසා ඔහුට පෙර පැවති දුක දැන් ඇති වෙන්නේ නැහැ. දැන් බල්ලා ලෙඩ වුණාම ඉස්සරලා අමිල ගොඩාක් දුක් වුණානේ. දුක් වෙනවා. එයත් කන්නේ බොන්නේ නැතුව ඉන්නේ නැති නේද? හැබැයි අන්තිමට මොකද උනේ? බලු පැටියා ගැන තිබ්බ ආසාව අඩු වුණාම බල්ලා ලෙඩ වුණාට අමිලට ඒකේ ලොකු බලපෑමක් නැහැ. අමිලට ඒක ලොකුවට දැනුනේ නැහැ. ඒක තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. දැන් තණ්හාව ඇති වෙන ආකාරය අපි පැහැදිලි කරගමු මේ ආකාරයෙන්. ඔව්. මම මේ පැහැදිලි කිරීම මීට පෙර පාඩමකදී කරලා තියෙනවා දරුවන්ට. අපේ පංච ඉන්ද්‍රියන් කියන්නේ ඉන්ද්‍රියන් පහක් තියෙනවා අපේ ශරීරයට අරමුණු ගන්න. ඒ කියන්නේ ශරීරය බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන ඉන්ද්‍රියන් පහක් තියෙනවා. මේ ගැන ඔය දරුවෝ දන්නවා. ඇස, කන, නාසය, දිව, ශරීරය. එතකොට මේ ඉන්ද්‍රියන් පහට අමතරව තව මොකුත් තියනවද? ඔය දරුවෝ ඒ සම්බන්ධවත් හොඳින් හිතලා බලන්න. මේ ඉන්ද්‍රියන් පහෙන් තමයි අපිට බාහිර ලෝකයේ සමග සම්බන්ධතා ඇති වෙන්නේ. බලමු කොහොමද මේ සම්බන්ධතා ඇති වෙන්නේ කියලා. අපි ඇසෙන් තමයි මේ ලෝකේ දකින්නේ. ලෝකයේ මේ අපිට පේන සියලු දේ ඇසෙන් දකින්නේ. මොහොතකට හිතන්න ඔබගේ ඇස් දෙක පේන්නේ නැහැ කියලා. ඇස් දෙක පියාගෙන බලන්න. එතකොට ඔබට දැනෙන ලොකු පරාසයක් නැති වෙලා යනවා. ලෝකේ ඔබට දකින්න තියෙන දේ නැති වෙලා යනවා. එතකොට ඔබට ඉතුරු වෙන්නේ මොනවද? කන් දෙකෙන් ඇහෙන ශබ්දේ, නාසයෙන් දැනෙන ගඳ සුවඳ දැනෙනවා. ඇස් දෙක නැති වුණාට. දිවට රස දැනෙනවා. ස්පර්ශය කියන එක මම පැහැදිලි කරන්නම්. ඒකත් දැනෙනවා ඇස් දෙක නැති වුණාට. හැබැයි රූප පේන්නේ නැහැ. එතකොට අපිට ලෝකේ දකින්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා ඇසෙන්. එතකොට ඇසට අරමුණ මොකක්ද වෙන්නේ? අරමුණ ඇසේ රූපය. ඇසෙන් ප්‍රයෝජනයක් නැහැ රූපයක් නැත්තම්. රූපයෙන් ප්‍රයෝජනයක් නැහැ ඇස නැත්තම්. මේ දෙකත් ගැටීමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇස තිබුණත් රූපේ තිබුණත් ඒ රූපයත් ඇසත් නිරන්තරයෙන් තියෙනවා. හැබැයි මේ දෙක ගැටීමක් ඇති වුණොත් එතකොට තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒක වෙන්නේ කොහොමද? අපි ඇසෙන් ওই දරුවෝ හොඳට කල්පනා කරන්න දකින්න කැමති ඔයාලා ආසා කරන දේවල්ද ආසා නොකරන දේවල්ද? ඔබලා ආසා කරන දේවල් තමයි ඇස් දෙකෙන් නිතරම දකින්න කැමති. ඒ කියන්නේ ආසා කරන දේ තමයි නිරන්තරයෙන් හොයන්නේ. එතකොට ඇස හොයන්නේ ආශා කරන දේවල්. හේතුව ඇසෙන් ඒ රූපය දැකලා ඊට කලින් ඒ රූපයත් එක්ක බැඳිලා ඉන්නවා. ඒ බැඳුණු රූපය නිරන්තරයෙන් ඇස හොයනවා. එතකොට අපි ඒ ඇසේ දකින අරමුණත් එක්ක ඒකේ රූපයත් එක්ක අපි ගැටිලා ඉන්නේ. ගැටිලා ඉන්නවා කියන එකේ බැඳීමක් ඇති වෙලා නැවත නැවත හොයනවා කියන එකේ තේරුම මොකද්ද? අපි තෘෂ්ණාවක්, තණ්හාවක් ඇති කරගෙන තියෙනවා ඒ රූපේ සම්බන්ධව. ඊළඟට කන. කනෙන් අපි අහන්නේ ශබ්දනේ. ශබ්ද විවිධ ශබ්ද වර්ග තියෙනවානේ. අපි ප්‍රිය කරන ශබ්ද වර්ග තියෙනවා. අපි ප්‍රිය කරන සින්දු අහන්න පුළුවන්. ඒ වගේම
ප්‍රිය කරන කෙනෙක්ගේ කටහඬ අහන්න පුළුවන්. හැබැයි අප්‍රිය කරන කට්ටියකුත් ඉන්නවා. කවුරුත් බයිනොට අපි කැමති නෑනේ. ඒකට අකමැති ශබ්දයක්. එතකොට දෙකටම නැති ශබ්දක් තියෙනවා. ඒක ඇහුවට අපිට ගැටලුවක් නෑ. බැඳීමකුත් නෑ, බැඳීමක් නැත්තේත් නෑ. ඒක එතකොට අපි ආසා කරන ශබ්ද නැවත නැවත කියන්නේ ඔය දරුවෝ සින්දුවක් ඇහුවොත් මේ සින්දුව ආයෙත් අහන්න හිතෙන වෙලාවල් තියෙනවා. ආයෙ මේක හොයාගෙන අහන වෙලාවල් තියෙනවා. එතකොට මේ මොකද වෙලා තියෙන්නේ? අර කණෙන් ඇති වෙන ඒ කියන්නේ කනේ කියන ඉන්ද්‍රියට අරමුණු උනේ ශබ්දේනේ. එතකොට මේ ශබ්දය කියන අරමුණ කන කියන ඉන්ද්‍රියත් එක්ක ගැටිලා බැඳීමක් ඇති කරගෙන තියෙනවා. තණ්හාවක් ඇති වෙලා තියෙනවා. ඒකට කියනවා අපි ගැටීමක් ඇති වෙලා ඇති වුණු නිසා ඇති වුණ මේ තෘෂ්ණාව. ඒකට තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට නාසය ගත්තොත් නාසයෙන් අපි නිරන්තරයෙන් දකින්න දැනෙන්නේ අපිට මොනවද? ගඳ, සුවඳ මේ දෙක. අපි කැමති නැනේ ගඳට. ගඳට කැමති නැහැ. එතකොට අපි කැමති සුවඳට. සුවඳ විලවුන්, මල් වල සුවඳ මේ වගේ දේවල් වලට. එතකොට අපි අර තණ්හාවෙන් වෙලිලා ඉන්නවා මේ නාසයට අපිට දැනෙච්ච අරමුණත් එක්ක. ඒ කියන්නේ සුවඳ අරමුණත් එක්ක වෙලිලා ඉන්නවා. එතකොට ඒකත් තණ්හාවක් ඇති වෙලා තියෙනවා. ඊළඟට දිව. දිවට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ දිවෙන් අපි කැමති රසයන් වලට. අපි අකමැති රසයන් වලට අපි කැමති නෑ. තිත්ත දේවල් වලට අපි කැමති නෑනේ. නමුත් පැණි රසට කැමතිනේ. ඒතර දිව නිරන්තරයෙන් හොයන්නේ අපි ආසා කරන දේවල්. මොකද ඒ දිව ගැටිලා තියෙනවා රසයත් එක්ක. ගැටිලා තණ්හාවක් ඇති කරගෙන තියෙනවා. ශරීරය කියලා කියන්නේ අපේ ওই ඉන්ද්‍රියන් පහ හැරුණකොට සමස්ත මුළු ශරීරයම. මේ ශරීරයෙන් අපි දරුවෝ දන්නවද මේ ශරීරයෙන් දැනෙන සංනිවේදනය මොකක්ද? ඒක තමයි අපි කියන්නේ ස්පර්ශය කියලා. උදාහරණයක් හැටියට දැන් රස්නේ දැනෙනවා අපිට. දවල් අවුවට ගියොත් රස්නයක් දැනෙනවා. මේ රස්නේ දැනෙන්නේ ඇසටවත්, කනටවත්, නාසයටවත්, දිවටවත් නෙවෙයි. ඒ ඉන්ද්‍රියන් හතරම නැතත් අක්‍රීය වුණත් ශරීරයේ මේ උණුසුම දැනෙනවා. උදේට ගොඩාක් සීතල දැනෙනවා. මේ සීතල දැනෙන්නේ අර කියපු ඉන්ද්‍රියන් හතරටම නෙවෙයි ශරීරයට. එතකොට අපි කැමැති ස්පර්ශයන් තියෙනවා. ඒ කියන්නේ සීතලද රස්නේද ඒ කියන්නේ අවස්ථානුකූලව එක වෙනස් වෙනවා. එතකොට ඒවත් එක්ක අපි ගැටීම් ඇති කරගන්නවා. ඇති කරගෙන ඒකත් එක්ක බැඳෙනවා. බැඳෙනකොට හරි ආසයි තණ්හාවක් ඇති වෙනවා එතනදී. ඒ බැඳීම නිසා. අන්න ඒක තමයි ස්පර්ශය නිසා ඇති වෙන තණ්හාව. දැන් මම හිතන්නේ මේ ඉන්ද්‍රියන් නිසා ඇති වෙන තෘෂ්ණාව සම්බන්ධයෙන් මම මේ පැහැදිලි කිරීමක් කරේ. මේ දරුවන්ට පැහැදිලි ඇති කියලා හිතෙනවා. මේ පැහැදිලි කිරීම ওই දරුවෝ හොඳින් ධාරණය කරගත යුතු දෙයක්. මොකද අපි මේක අපේ ජීවිතයටත් වැදගත් වෙනවා. අපේ අධ්‍යාපන කටයුතු වලටත් වැදගත් වෙන නිසා. තෘෂ්ණාවෙන් යුතු පුද්ගලයා දිව්‍ය මනුෂ්‍ය ලෝකවල ඉපිද ලබන සුවය తాවකාලිකයි. තණ්හාව දුරු කිරීමෙන් ලබන සුවය දුක්ඛ නිරෝධය නිර්වාණය නම් වේ. එය සදාකාලික සැපතක්. අපි බලමු දැන් තෘෂ්ණාවෙන් යුතු පුද්ගලයා දැන් ওই දරුවෝ හිතනවා මෙහෙම දිව්‍ය ලෝකවල ඉපදුනහම ඒකෙත් ආයුෂ తాවකාලිකයි නේද? මනුෂ්‍ය ලෝකයට වඩා විශාල කාලයක් ජීවත් වෙන්න පුළුවන් දිව්‍ය ලෝකවල. සැප විඳින්න පුළුවන්. නමුත් ඒකෙත් කෙලවරක් තියෙනවා. එතනින් චුත වෙලා ආයෙත් මනුෂ්‍ය ලෝකයට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා තිරිසන් ලෝකයකට යන්නත් පුළුවන්. ඊටත් පල්ලෙහා අපාගත වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය ලෝකවලට එන්න පුළුවන්. දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න අපි මැරුණොත් අය කොහෙද ඉපදෙන්න පුළුවන්? අපට ඉපදෙන්න පුළුවන් තැන් 31ක් පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තල 31ක් තියෙනවා. එතකොට අපි හිතන්න හොඳ නෑ අපි මේ ආත්මයෙන් මැරුණාම ආය මේ ජීවිතේදීම මිනිසෙක් වෙලාම ඉපදෙනවා කියලා කවදාවත් හිතන්න හොඳ නෑ. තැන් 31ක් තියෙනවා. මේ 31කින් කොහේ හරි තැනක තමයි අපි ඉපදෙන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක්, මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්. මේ ඕනම තැනක නැවත ඉපදෙන්න පුළුවන්. මේ කොයි තැන ඉපදුනත්
මේ යම් කිසි සැපක් තියෙනවා නම් මේ ඉපදෙන තැනක ඒ සියල්ල తాවකාලිකයි කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සැප දුක සමබරව පවතින්නේ මේ මනුෂ්‍ය ලෝකයේ. දිව්‍ය ලෝකවල සැප වැඩි. මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව විශාල සැපක් තියෙනවා ඒ ලෝකවල. බ්‍රහ්ම ලෝකවල ඊටත් වඩා විශාල වශයෙන් තියෙනවා. මෙයින් පල්ලෙහා තිරිසන් ලෝක, අසුර, പ്രേත ලෝක, අපාය මේ වගේ දේවල් වල තියෙන්නේ මේ බොහොම දැඩි දුකක්. හැබැයි මේ හැමතැනම තණ්හාව දුරු කිරීමෙන් ලබන සුවය කියන එක ලබා ගන්න නම් අනිවාර්යෙන් මේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරගෙන දුක්ඛ නිරෝධයට, ඒ කියන්නේ දුක්ඛ නිරෝධය කියන එක අපි කළ යුතුමයි. මේ කොහෙවත් ඉපදෙන්නේ නැතුව දුක් විඳින්නේ නැතුව ජීවත් වෙන්න. ඔය හැමතැනම කොයිතැන ඉපදුනත් සතර පාය ඉපදෙන්න පුළුවන්. අපි ඉපදෙන්න පුළුවන් තැන් ගැන මම නැවතත් පැහැදිලි කිරීමක් කරන්නම්. සතර අපාය. අපාය ඉපදෙන්න පුළුවන් പ്രേත ලෝකවල, අසුර ලෝකවල, තිරිසන් ලෝකවල, මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක ඔක්කොම බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. මේ සියලුම ලෝකවල අපිට ඉපදෙන්න හැකියාව තියෙනවා. එතකොට මේ කොයි ලෝකෙ ඉපදුනත් දුක සැප දෙකම විඳින්න සිද්ධ වෙනවා අපිට. නමුත් ඒවා සියල්ල తాවකාලිකයි. නමුත් දුක්ඛ නිරෝධය කියන එක නිසා නිර්වාණය ලැබෙනවා. නිර්වාණය කියන්නේ සදාකාලික සැපතක් පමණයි. රාගක්ඛය. රාගක්ඛය කියලා කියන්නේ රාගය නැතිවීම. දෝසක්ඛය. දෝෂය නැතිවීම. ද්වේෂය නැතිවීම. මෝහක්ඛය. මෝහය නැතිවීම. රාග ද්වේෂ මෝහ. මේ ගැන දන්නවනේ අකුසල මුල්. එතකොට අකුසල් ඇතිවෙන මුල් තමයි මේ රාගය. එතකොට දුක්ඛ නිරෝධය කියන්නේ රාගය නැති වෙනවා. ද්වේෂය තරහව. රාගය කියන්නේ බැඳීම කියන එක. මේ බැඳීම ආශාවෙන් බැඳීම නැති වෙනවා. දෝසක්ඛය ද්වේෂය තරහව නැති වෙනවා. මෝහක්ඛය මෝහය මෝඩකම. මේ සියලුම නම් වලින් හඳුන්වනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. තණ්හාව සහ මුලින්ම දුරු කිරීමෙන් ලැබෙන දුක්ඛ නිරෝධය හෙවත් නිවන ලෝකෝත්තර වූ පරම සුවයකි. ඒ කියන්නේ තණ්හාව සම්පූර්ණයෙන් නැති කරොත් තමයි අපිට මේ නිවන කියන දේ අත්දකින්න පුළුවන් වෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කරොත් මේ ලෝකෝත්තර වූ පරම සුවය නිවන ලැබෙනවා. එතකොට මේ නිවන කියන දේ ලැබුණොත් මේකේ ආයේ දුකක් කොහෙවත් ඉතුරු වෙලා නැහැ. එතකොට අපි දුක්ඛ නිරෝධය නම් වූ නිවන් සුවයටපත් වීමට උත්සාහ කරමු. හොඳයි. ක්‍රියාකාරකම්. මේ ක්‍රියාකාරකම් ඔය දරුවෝ තනියම කරන්න ඕන. ආර්ය සත්‍ය සතර ලියා දක්වන්න. මොනවද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ? ඒක ලියනකොට පැහැදිලිවම පාලි පාඨයත් සිංහල තේරුමත් මේ දෙකම ලියන්න ඕන. දුක්ඛ නිරෝධය යනු කුමක්ද? දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකක්ද? මම දැන් මේ පාඩමේදී පැහැදිලි කිරීම කරේ ඒ සම්බන්ධව මොකද්ද දුක්ඛ නිරෝධය කියලා කියන්නේ? දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? තණ්හාව නැති කිරීම කියන එක පැහැදිලි කරන්න ඕන. නිර්වාණය ලබා ගැනීමට අප විසින් කළ යුත්තේ කුමක්ද? නිර්වාණය ලබා ගැනීමට අප විසින් කළ යුත්තේ කුමක්ද? ඒක මේ පාඩමේ මම පැහැදිලි කරා. නැවතත් පාඩමේ මුල ඉඳලා බලලා ඔයාලට ඒ සම්බන්ධව ස්වයංව පිළිතුරු සැපයිය හැකියි. නිර්වාණය හැඳින්වෙන යෙදුම් තුනක් ලියන්න. ඒක ඔය දරුවෝ හිතලා ලියන්න ඕන. එතකොට පුහුණුවට මෙන්න මේ ගාථාව අපි ශ්‍රවණය කරමු. ඔව්. ඒ ශ්‍රවණය කරපු ගාථාවේ හැටියට යතාපි මූලේ අනුපද්දවේ දල්හේ. ඒ කියන්නේ මුල හොඳට ඇති කල චින්නෝපි රුක්කෝ පුනරේව රූහති. ඒ කියන්නේ කැපූ ගසක් ලියලනසේ. ඒවම්පි තණ්හානුස්සයේ අනුහතේ. දුරු නොකල විට ආශා නිබ්බන්ති දුක්ඛමිදං පුනප්පුනං. නැවත නැවතත් මේ දුක ඇති වෙනවා.
මේක තමයි මේ ගාථා පාඨයේ සඳහන් වෙන්නේ. එතකොට මේ සඳහන් වෙන කවියත් මේ ආකාරයෙන් අපි ශ්‍රවණය කරමු. එතකොට අපි මෙම පාඩමින් සාකච්ඡා කරේ දුක්ඛ නිරෝධ සත්‍ය. දුක්ඛ නිරෝධාරිය සත්‍ය සම්බන්ධයෙන් මේ පාඩමේදී අපි සාකච්ඡා කරා. මේ පාඩම නැවත නැවත ඔය දරුවන්ට පුළුවන් බලලා අධ්‍යයනය කළ යුතු දේවල් අධ්‍යයනය කරලා මතක තබාගත යුතු දේවල් මතක තබාගෙන විභාගය සඳහා සූදානම් වන්න කියලා මතක් කරමින් මම මේ පාඩම මේ අයුරින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. යතහාපි මූලේ අනුපද්ද වේදල්හේ චින්නෝ පිරුක්ඛෝ පුනරේවරුහති එවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං මුල හොඳට ඇති කල කැපුගස් ලියලනසේ දුරු නොකල විට ආසා ඇතිවේ යලිත් දුක ඇතිතෙක් ආසාව අප වෙත දුක එනවා එය නැති කළොත් සැනසුම වෙත ලං වෙනවා සව් කෙලෙසුන් නාසා නිවනින් සැනසෙනවා සිව්සස් දහමි එය මැනවින් පැවසෙනවා අපි වෙමු පිරිලක බුදු දරුවෝ පිරිවෙන දහම් පාසල